කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. මේ ලෝකයේ ආලෝකය පවතිනවා. ඒ වගේම අඳුරත් පවතිනවා. ආලෝකයෙන් අඳුර නැති වී යනවා. ඒ වගේම අඳුරේ ඉන්නා විට අපට බයක්, තැතිගැන්මක්, අවිශ්වාසයක් දැනෙනවා. ආලෝකයේදී එලෙස අපට ඇතිවන්නේ විශ්වාසයක් සහ ඒ වගේම එයින් අපේ හිතට සැනසීමක්. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙන්නේ අඳුරේම නොයදා අඳුරෙන් ආලෝකයට අපේ ජීවිතය රැගෙන යා යුතු බව. අපි එසේනම් කොයි ආකාරයෙන්ද අපේ ජීවිතය මේ පවතින අඳුරෙන් ආලෝකය වෙත ගෙන යන්නේ? ආලෝකයෙන් ආලෝකයට අපේ ජීවිත පමුණා ගන්නේ. ඒ පිළිබඳවයි ඔබට ජීවිතයේ ඒ අවබෝධය ළඟා කර දෙන, කියා දෙන කතන්සු ලබතේ පඤ්ඤාම් ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන තුළින් අපි කියා දෙන්නට සෑම මොහොතකම බලාපොරොත්තු වෙන්නේ. සංයුක්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවන් සාකච්ඡා කළ වැඩසටහන් මාලාවක අපි සංයුක්ත නිකායේ තවත් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව අදත් වැඩසටහන ආරම්භ කරන්නට මේ සූදානම් වෙන්නේ. ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ අමාත්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝෆී ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ප්‍රධානව මහනුවරින් ආරම්භ කළ බෞද්ධ මාධ්‍ය ජාලයේ අපගේ ශාඛා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරී සොයා බැලීම් කටයුතු සිදු කරන ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරයේ හොබවන නම කියන්නට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හිම්පාණන් වහන්සේ. අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. සංයුක්ත නිකායේ සක්ක සංයුත්තේ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කෙරෙන වැඩසටහන් මාලාවක අපි අද අච්ච සූත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මේ කලෙක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේහි අනේපිටිසතුමන් විසින් පූජා කළ ජේතවනාරාමයේහි වැඩ වාසය කරන කාලයක සිදුවුණු සිදුවීමක් මූලික කරගෙන මේ සූත්‍ර දේශනාව අද මේ ආකාරයෙන් අපි කතා කරන්නට සූදානම්. අපි නායක ස්වාමීන් වහන්සේට ගෞරවණීයව ආරාධනා කරමු. සූත්‍ර දේශනාව මුලින් පැහැදිලි කර දෙමින් ඉන් අනතුරුව අටුවාව අපට කියා දෙන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි. ඊටාම අසීරු කාල සීමාවක් පසු කරලා දැන් හැමදෙනාම යම්කිසි අස්වැසිල්ලක් ලබන කාල සීමාවක්ද කියලා අපිට පේන මානේ දකින්න ලැබෙනවා. එහෙම කාල සීමාවක මේ අසීරු කාල සීමාව හැමදෙනාටම ඉවසීමෙන් ගත කරන්න පිළිවන්කම ලැබුණේ තුනුරුවන් පිහිට කරගෙන බව බෞද්ධයන් හැමදෙනාම හෘද සාක්ෂියට එකඟව කල්පනා කරනවා. ඒ වගේම පිළිගන්නවා. ඒ ඉවසීම පුරුදු පුහුණු කර ගැනීම තමයි ප්‍රඥාවෙන් සිදුවන්නේ. ඒකට කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම් තමයි ඉවසන්න පුළුවන්. ප්‍රඥාවේ වටිනාකම ඒකයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රඥාව වඩා වර්ධනය කරගෙන තව තවත් ඉවසීම පුරුදු කරගෙන ඒ ශාන්තිය සැනසීම තමයි කන්ති පරමං තපෝතිතික්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පරම තපස, පරම
කෙලෙස් තවලා ලබන සැනසීම උදා කරගන්න පිළිවන්කම ලැබෙන්නේම ඉවසීම තුලින්. ඉතින් කෙනෙකුට ඉවසන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තිබුණොත්. අඥාන පුද්ගලයා තමයි, මෝඩ පුද්ගලයා තමයි ඉවසන්නේ නැත්තේ. බොහොම සුළු දෙයකට කලබල වෙලා, බොහොම සුළු දෙයකටත් හිත නොසන්සුන් කරගෙන කායික වශයෙන් උත් පීඩාව විඳිනවා, මානසික වශයෙන් උත් පීඩාව විඳිනවා. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ අපි අදත් සාකච්ඡා කරන්නේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන, ඉවසීමෙන් සැනසීම උදා කරගන්නට ලැබෙන තවත් උතුම් බුද්ධ වචනයක්. අපි සංයුක්ත නිකාය හඳුන්වන්නේ සූත්‍ර දේශනා අතරින් සියලුම ධර්ම කාරණා ඒකරාශී කරගත්ත අර මජ්ක්‍ධිම නිකාය වගේම සියලුම ධර්ම කාරණා ඇතුළත් පරිච්ඡේදයක් තමයි සංයුක්ත නිකාය කියලා කියන්නේ. ඒ සංයුක්ත නිකායේ පළවෙනි පොත තමයි සගහතක වග්ගය කියලා කියන්නේ. පොදුවේ වග්ග සියල්ලක්ම මේ සගහතක වග්ගයට අයිති වෙනවා. ඒ නිසා සගහතක වග්ගයේ සංයුක්තයන් අතර අපි සක්ක සංයුක්තේ අවසාන සූත්‍ර 5 හඳුනාගත්තා වග්ගයක් හැටියට වෙන් කරගන්නේ නැතිව, ඒක විශේෂ වග්ගයක් විදිහට වෙන් කරන්නේ නැතිව මේ සූත්‍ර දේශනා 5 සක්ක පංචකය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ සූත්‍ර දේශනා 5නොත් සගතක වග්ගයේ අවසාන කිරීමේ අවසාන සූත්‍රයට කලින් සූත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් අච්චය සූත්‍ර දේශනාව. අර සක්ක පංචකයෙන් 4 වෙනි සූත්‍ර දේශනාව. ඒතර අච්චය කියලා කියන්නේ සමාවයි දීම කියලා කියන එක. අච්චයන් අච්චයතෝ කියලා කියනවා. එහෙම නැත්නම් වරද පිළිගන්නවට කියලා මේ අච්චය කියලා. අපි බලමු කොහොමද මේ සමාව ලබා ගැනීම සහ වරද පිළිගැනීම අතර තියෙන සහසම්බන්ධතාවය අපේ ජීවිතවලට කොයිතරම් වැදගත්ද කියලා. එහෙම නැත්නම් වරද පිළිගැනීම සහ වරද නිවැරදි කර ගැනීම බුදුරජාණන් වහන්සේ කොයිතරම් ප්‍රශංසාවට ලක් කරලා තියෙනවද කියන කාරණේ පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාව තුළින් අපිට හඳුනා ගන්න පිළිවන්කම ලැබෙන්නේ. ඒ ශක්‍ර දේවේන්ද්‍රයා තුලත් තිබෙච්ච ඉතා වටිනා ගුණාංගයක් තමයි වරද පිළිගැනීම කියලා කියන එක. ඉතින් ශක්‍ර දේවේන්ද්‍රයා පිළිගන්නව තරහ යනවා කියලා. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයා පිළි අරගෙන කියනවා මට ශනිකව බොහෝම සුළු වෙලාවක් තමයි තරහ මම තියාගන්නේ කියලා කියන්නේ පවතින්නේ. තරහ තියාගන්න නැහැ කියලා කියනවා. සුළු වෙලාවක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ කෙසේ හෝ ධර්මයේ මෙනෙහි කරලා තරහ නැති කර ගන්නවා කියලා ශක්‍ර දේවේන්ද්‍රයා පිළිගන්නවා. ඉතින් නමුත් මේ සූත්‍ර දේශනාවට අනුව අපි බලමු මේ කොහොමද සූත්‍ර දේශනාවේ අන්තර්ගතය කියලා පෙළ දේශනාවට අනුව. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයේ වැඩ වසනසේක. එකල්හි භික්ෂූහු දෙදෙනෙක් කලහ කරහ. මොන ගැටීමක් ඇති කරගත්තා. විවාදයක් ඇති කරගත්තා දෙනමක්. එහි එක් නමක් එක් මහණෙක් අභිභවා බිනි කියලා කියන්නේ බැන ගන්නවා. නේද? එක්කෙනෙක් යටපත් කරගෙන අනිත් එක්කෙනා මේ පෙරලා බනිනවා. ඒකල්ලි ඒ මහණ වූ ළඟ වරද වශයෙන් දෙසයි.
ඔබ වහන්සේ වැරදිමයි නේද? ඔබ වහන්සේ වැරදිකාරයා කියලා මේ පෙරලා බනිනවා කියලා කියන්නේ ඒකනේ. ඔබ වහන්සේමයි වැරදිකාරයා කියලා ඕන දැන් මේ බැනගන්න. ඒ බැනගන්න වෙලාවේ ඒ මහාන එය නොපිළිගනි. එක නමක් කියනකොට ඔබ වහන්සේ වැරදි කියලා අනිත් වහන්සේ පිළිගන්නේ නැහැ. ඉක්බිති බොහෝ භික්ෂූහු භාගතුන් වහන්සේ වෙත එළඹියහ. ඔන්න ඒ මේ එකට වාසය කරන සහ වාසයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා මේ දෙනම වහන්සේගේ මේ ක්‍රියාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේට දැනුවත් කරන්න භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණා. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසක හුන්හ. එකස් පසක හුන් ඒ භික්ෂූහු භාග්‍යතුන් වහන්සේට මේ සැලකලහ. භාග්‍යතුන් වහන්සේ මෙහි මහණහු දෙදෙනෙක් කලහ කරහ. දෙන්නෙක් රණ්ඩු වුණා. එක් මහණෙක් අභිභවා බිනි. දැන් මෙන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලිය භාග්‍යතුන් වහන්සේ හමුවේ දේශනා කරනවා. කියනවා. එකල්හි මහානතෙමි ඒ මහණහු ළඟ වරද වශයෙන් දෙසයි. එතකොට මේ ඔබ වහන්සේමයි මේකට වැරදිකාරයා, ඔබ වහන්සේ මේ වරද පිළිගන්න ඕන කියලා කියනවා. නමුත් අනිත් ස්වාමීන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අන්න අර භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ බාලයෝ දෙදෙනෙක්. මේ දෙන්න හරිය මෝඩ දෙන්නෙක් නේද? මේ දෙනමම වැරදිකාරයෝ. එතකොට යමෙක් වරද වශයෙන් නොදකීද, යම් කිසි කෙනෙක් වරද වශයෙන් දකින්නේ නැත්නම් යමෙකුත් වරද දෙසන්නහුගේ යථා ධර්මය නොපිළිගනීද? මහණෙනි මේ දෙදෙන බාලයෝය. එතකොට මේ තමන් හරි කියලා, තමන් නිවැරදි කියලා අනිත් ස්වාමීන් වහන්සේට බණින එකත් බාලයෙක්ගේ බාල ගතියක් නේද? බාල ස්වභාවයක්. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ පිළිගන්නේ නැති ස්වාමීන් වහන්සේත් ලොකු වැරද්දක් කරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ දෙන්නම බාලයෝ. ඒ දෙන්නම බොහොම ලාමකයි. මහණෙනි මේ පණ්ඩිතයෝ දෙදෙනෙක්. ඔන්න පණ්ඩිතයෝ දෙන්නෙක් ඉන්නවා. කොහොමද මේ පණ්ඩිතයන්ගේ ස්වභාවය? යමෙක් වරද වශයෙන් දකිනවා. යමෙකුත් වරද දෙසන්නහුගේ යථා ධර්මයේ පිළිගනීද? මහණෙනි මේ දෙදෙනම පණ්ඩිතයෝ. එතකොට වරද වශයෙන් දකින කෙනත් පණ්ඩිතයෙක්. ඒ වගේම ඊළඟට කවුරු හරි වැරද්දක් පෙන්නනකොට ඕ මං වැරදි කියලා පිළිගන්න එකත් හොඳ ක්‍රියාවක්. එතකොට මේ ප්‍රඥාවේ ස්වභාවයක්. එහෙම නැත්නම් පණ්ඩිතයන්ගේ ස්වභාවයක් තමයි වරද වශයෙන් පිළිගන්න එක. ඊළඟට බුදුරජාණන් දේශනා කළා භූත පුබ්බම් භික්ඛවේ සක්කෝ දේවා නමින්දෝ සුධම්මායන් සභාය දේවේ තාවතින්සේ අනුයමානෝ තායන් වේලායන් ඉමං ගාතං අභාසි. මහණෙනි පෙර වූවක් කියමි. සක් දෙව් රජ සුදම් සභායෙහි තව්තිසා වැසියන් සතුටු කරවින්මින් ඒ වේලාවෙහි මේ ගාථාව කිය. දැන් ඔන්න සක්‍ර දේවේන්ද්‍රයත් හරි දේවල් තමයි කරන්නේ නේද? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හික්මවා ගැනීම සඳහා කරන උපායම
සක්‍ර දේවේන්ද්‍රයත් අනුගමනය කරනවා. සක්‍ර දේවේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ගාථා හොඳට අහගෙන ඉඳලා තමන්ගේ මේ දෙවරුන් සංසුන් කිරීම සඳහා නේද? සුදම් සභාවට භාග්‍යතුන් වහන්සේ දම් සභාවට වැඩම කරනවා වගේම සක්‍ර දේවේන්ද්‍රයා සුදම් සභාවට ගිහිල්ලා මේ කාරණා මේ විදිහටම කියනවා. මෙන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ දේශනාවක් කළා තියෙනවා කියලා. ඒ ඊළඟ ගාථාව තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. ඒ ගාථාව තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් මේ සක්‍ර දේවේන්ද්‍රයා මේ දේශනා කරනවා. එතකොට කොහොමද දේශනා කරන්නේ? ක්‍රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්‍ර ධර්මයෙහි දිරීමෙක් නොවේවා. ඒ කියන්නේ මේ ක්‍රෝධයට වසඟ වෙන්න එපා. එහෙමයි. ක්‍රෝධය තමන්ගේ වසඟයට ගන්න ඕනේ. ඒකයි කියන්නේ. ඒ සාමාන්‍යයෙන් මේ අපි කියන්නේ මේ අනිත් අයගේ වැඩ කරලා දෙනවා කියලා කියන්නේ අපි බැල මෙහෙවර කරනවා කියලා කියන්නේ. නේද? බැල මෙහෙවර කරනවා. එතකොට මේ බැල මෙහෙවර කරන්නේ මේ ක්‍රෝධය මුල් කරගෙන. ඒ කියන්නේ ක්‍රෝධයට ඕන විදිහට තමයි වැඩ කරන්නේ. ක්‍රෝධයේ බැල මෙහෙවර කරුව වෙනවා. ක්‍රෝධයේ මෙහෙවනවා. ඒතර ක්‍රෝධය තමයි අපිව මෙහෙවන්නේ. ක්‍රෝධයට වසඟ වුණොත් එහෙම. නේද? තරහට වසඟ වුණොත් එහෙම තරහ කරන්නේ අපිව පාලනය කරනවා. එහෙම නෙවෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා සක්‍ර දේවේන්ද්‍රයා කියනවා. මේ ක්‍රෝධය තොපගේ වසඟයට පැමිණේවා. ඔන්න ක්‍රෝධය තමන්ගේ වසඟයට ගන්න කියලා කියනවා. තොපගේ මිත්‍ර ධර්මයෙහි දිරීමෙක් නොවේවා. එතකොට මේ මිත්‍ර ධර්මයේ තියෙනවනේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රත්වය. මෛත්‍රී කියලා කියන එක. මෛත්‍රී කියලා කියන එක පරණ වෙන්න අරින්න එපා කියලා කියනවා. නේද? ඒක මේ මෛත්‍රියත් එක්ක දිරන්න එපා. එහෙමයි. දැන් අර කියන්නේ ජරාවටපත් වෙනවා, දිරනවා කියලා අපි කියන්නේ. ජරාවටපත් වෙනවා කියන්නේ දිරනවා කියන එකනේ. එහෙමයි. වයසට යනවා කියලා කියන එකනේ. එහෙමයි. එතකොට කෙනෙක් තරහත් එක්කම වයසට යනවා. නේද? එතකොට තරහ මොකද වෙන්නේ? තරහා දිරන්න අරිනවා. ඒතර මෙතන දේශනා කරා මේ මිත්‍ර ධර්මයේ පරණ වෙන්න අරින්න එපා. ඒ මිත්‍ර ධර්මයේ අලුත් කරගන්න. අලුත් මිත්‍රයෝ එකතු කරගත්තාම සහ මේ මිත්‍රත්වය කියලා කියන එක හැම වෙලාවෙම මෙනෙහි කරන්න කියලා කියනවා. ඒක පරණ වෙන්න අරින්න එපා කියලා කියනවා. ඊළඟට සඳහන් වෙනවා නොගැරහිය යුතු ශීනාශ්‍රව පුද්ගලයාට නොගරහව. රහතන් වහන්සේලාට එම ගරහන්න එපා කියලා කියනවා. නේද? රහතන් වහන්සේලාට නම් ගරහන්න එපා කියලා කියනවා. කේලම්ද නොකියව. ඊළඟට කේලම් කියන්නත් එපා. එහෙමයි. ඒතොර කේලම් කීම කියලා කියන එක හේතු වෙනවා මිත්‍ර ධර්මය නැති කරගන්න. නේද? මිත්‍ර ධර්මයේ නැතිවීම සඳහා හේතු වෙනවා මේ ක්‍රෝධය මේ කේලම් කීම කියලා කියන එක. මේ නිසා කේලම් මුල මෛත්‍රී නැතිවීම සඳහා. ඒ වගේම තමයි සඳහන් වෙනවා වැලි ක්‍රෝධය පර්වතයක් විදින් ලාමක ජනයා අතිශයින් මඩි. මෝඩ පුද්ගලයන්ට තරහවට පස්සේ නේද? මෝඩකමක් තියෙනවා. ඊළඟට දැන් සාමාන්‍යයෙන් ටිකක් මේ ප්‍රඥාව තියෙන කෙනෙකුට එහෙම නැත්නම් අපි හිතමු හොඳ පෞරුෂයක් ඊළඟට ප්‍රඥාවක් තැනට සෝදුසු නුවණ තියෙන කෙනෙකුට තරහවට පස්සේ අර පර්වතයක් ඔසවලා තැනකට වීසි කරනවා වගේ
නේද? මේ ඒකට යට වෙන්නේ නැතුව අයින් වෙන්න පුළුවන්. දැන් එනවා පර්වතය එනවා මේ තරහ එනවා පර්වතය වගේ. නේද? එනවා එක පැත්තකින් නෙමෙයි හතර පැත්තෙන් එන මේ පර්වතයක් වගේ. හතර දිශාවෙන් මෙන පර්වතයක් වගේ. පර්වත හතරක් වගේ මේ තරහ එනවා. ඒ තරහ ආවට ලාමක පුද්ගලයෝ ඒ තරහ නිසා විනාශ වෙලා යනවා. හැබැයි ප්‍රඥාවන්ත කෙනාට තරහ ආවට පස්සේ ඒක අලුත් කරගෙන ඒකට මුහුණ දෙනවා. ප්‍රඥාව තරහට හිම පෙරිල්ලා තරහ නැමැති පර්වතයට එහෙම පෙරිල්ලා ගිහිල්ලා මේ පර්වතය මට්ටු කරනවා. නේද? පර්වතය මට්ටු කරනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා අතිශයින්ම මඩි. එතකොට මේ ලාමක පුද්ගලයා පර්වතයේ තරහ නැමැති ක්‍රෝධය නැමැති පර්වතයෙන් විනාශ වෙන සුළු ස්වභාවයට පත් වෙනවා. එහෙම වෙන්න එපා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කරපු දේශනාවක්. සක්‍ර දේවීන්ද්‍රා සුදම් සභාවේදී දේශනා මේ සුදම් සභාවේදී අර තවුස්යාවැසි දෙවියන් සතුටු කරවමින් කියනවා කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. බලන්නකො නේද? ඉතින් ඒ කියන්නේ සක්‍ර දේවීන්ද්‍රයත් මේ ධර්මයේ මිත්‍ර ධර්මය අනුගමනය කරමින් කේලාම් දුන්නු කියමින් ඒ නිසා දැන් අපි ගත්තොත් එimhe සක්‍ර දේවීන්ද්‍රයාගේ අර සත්පද වත කියලා කියන්නේ වගේ එක කොටසක් නෙමේ මේ ක්‍රෝධනු කිරීම එහෙමයි නේද? අක්කෝදනු මේ ක්‍රෝධනු කිරීම කියලා කියන එක ලක්ෂණයක් නේ සක්‍ර දේවීන්ද්‍රයාගේ එක වෘතයක් සමාදන් වෙච්ච. ඒ නිසා ආන්නේ විදිහටම වාසය කරන්න කියලා දැන් අර භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර සිදු වෙච්ච සිදුවීමේදී අනිකුත් අර භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ තවත් භික්ෂුන් වහන්සේ දෙනමගේ පණිවිඩය රැගෙන ආපු ස්වාමින් වහන්සේලාට ඒ දෙනමකින් පරිස්සම් වෙන හැටිත් දේශනා කළා. ඒ බාලයන්ගෙන් පරිස්සම් වෙන හැටිත් දේශනා කළා. එහෙම නැත්නම් අර අපිට වෙන්නේ මොකද්ද? භික්ෂුන් වහන්සේලාට සහ හැමෝටම වෙන්නේ මොකද්ද? දැන් මේ කාලෙත් ඔහොමනේ. නේද? මාධ්‍යෙන් හරි කවුරු ස්වාමීන් වහන්සේලා දෙනම මොකක් හරි ගැටීමක් ඇති කරගත්තොත් ඒකට ඉතින් මේ පහලින් කමෙන්ට් දානවා. නේද? ඒ දෙනම රණ්ඩු වෙනවා. ඊට පස්සේ ඒ දෙනමගේ කවුද හරි වැරදි කවුද කියලාවත් හරියට තේරුම් ගන්නෙත් නැහැ, උත්සාහ කරන්නෙත් නැහැ. නිකාම් පව් පුරව ගන්නවා, ගිහිය පව් පුරව ගන්නවා, ස්වාමීන් වහන්සේලා පව් පුරව ගන්නෝනේ. ඉතින් අන්න ඔය වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ මේ දෙන්නම බාලයෝ වරද වශයෙන් මේ වරද යථා ස්වභාවයෙන් අවබෝධ කර ගැනීම සහ කෙනෙක් වරදක් පෙන්වුවාට පස්සේ ඒක පිළිගන්න එකත් මේ ප්‍රඥාවන්ත ක්‍රියාවක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දේශනා කළේ පෙළ ධර්මය. අපි හැම මොහොතකම මතක් කරන්නේ අපි ගමන් කළ යුතු වන්නේ අපි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ ආනන්දයේ තුලින් ප්‍රඥාවට අපි යම් තැනකදී සතුටක් ලබනවා නම් මේ සතුට තුළ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අවබෝධය තුලින් ලබන සතුටක්. ඒ නිසා අද මේ සූත්‍ර දේශනාව අපිට මේ කාරණාවන් තවත් පැහැදිලි කර දෙනවා. කොහොමද අපි ක්‍රෝධ නොකර ඒ වගේම සමසිතින් කෙනෙක් කියන දෙයක් අපින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද අපි හදාගන්න පුළුවන්කම අපිට කොහොමද ලැබෙන්නේ කියන කාරණාව අද සූත්‍ර දේශනාවේ අපි පෙළ දහමේ කතා කළා. අපිට දීර්ඝ විස්තරයක් තිබෙනවද අපි හැමදෙරේ විස්තර කරන්නට අටුවාවේ? අටුවා දේශනාවේ බොහෝම සංක්ෂිප්ත වශයෙන් තමයි සඳහන් වෙන්නේ. සම්පයෝජේසු කලහ කලහ. දැන් ඔන්න දෙන්න කලහ කළා. එහෙම. සමහරලාට බොහෝම පුංචි දෙයක් වෙන්න පුළුවන්. එහෙම. දැන් මේ දැන් ස්වාමීන් වහන්සේලා වත් පිළිවෙත් කරනකොට නේද? හරියට ඇමදුවේ නෑ කියයි. මම නම් අමදින්නේ මෙහෙම කියයි. නේද? ඉතින් අර ගුරු ස්වාමීන් වහන්සේලාට වතාවත් කරනකොට ඊළඟට මේ ගිලන් ස්වාමීන් වහන්සේලාට හෝ
ඒ විදිහට මේ උපස්ථාන කරනකොට අභිභවා ගිහිල්ලා නේ තවත් කෙනෙක් අභිභවා එයාට වඩා මං හරියට කරනවා. එහෙම. හරියට කරනවා නම් ඉස්සත් හරියට කරන්න එපා. එහෙම නෙවෙයි. මං හරියට කරනවා කියලා කරමින් තමන් හරියට එක කරමින් අනිත් අයට දොස් කියනවා. එහෙම. නේද? එතකොට හැමදේම අපි මේ කරන්නේ පිරිසුදු කිරීමක් නේ. එහෙම. හැමදාම හැම වෙලාවෙම මේ කරන්නේ පිරිසුදු කිරීමක් නේ. බාහිර වශයෙන් පිරිසුදු කරන්න ගිහිල්ලා අභ්‍යන්තර වශයෙන් අපිරිසුදු කරගන්නවා. ඔක තමයි කරන්නේ මේ. ඉතින් ඒ නිසා මේ කලහ කරගත්තා. වරදට පැටළුණා. ඊළඟ සඳහන් වෙනවා මේ අච්චසරා ඉක්ම විය. ඊළඟට ඒ කියන්නේ එක භික්ෂුවක් ඉක්මවා ගියා. එහෙම. එක භික්ෂුවක් තව භික්ෂුවක් අභිභවා වචන පැවසීය. ඒ විතරක් නෙවෙයි. අභිභවා වචන කියන එකට එක කියනවා කියලා අපි කියන්නේ. නේද? සමහරවිට කියන්න දෙන්නෙත් නැහැ. නේද? එතකොට අභිභවා වචන කියන්න ගත්තා. ඊළඟට යථා ධම්මං පරිගණ්හාති නොඉවසයි. එතකොට යථා ධර්මය කියලා කියන එක පිළිගන්නේ නැහැ. ඒ නිසා ඉවසන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කෝධෝ වසමයාතු ක්‍රෝධය ඔබලාගේ වසඟයට වේවා. ඔබලා ක්‍රෝධය වසඟයට නොයාවා. එතකොට අර කාරණේමයි මතක් කරන්නේ තමන්ගේ වසඟයට ගන්න කියලා කියන ක්‍රෝධයට. එහෙම නැත්නම් ක්‍රෝධේ වසඟයට තමන් යටත් වෙන්න එපායි කියලා කියනවා. මාච මිත්තේහි වූ ජරා මෙහි හි නිපාත මාත්‍රයේකි ඔබලාගේ මිත්‍ර ධර්මයෙහි දිරීමක් නම් නොවේවා. එතකොට මිත්‍ර ධර්මය පරණ එකක් කියලා හිතන්න එපා. එතකොට මිත්‍රත්වය කියලා කෙනෙක් අලුත් කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි මෙතන සඳහන් වෙන ආධාර විභක්තිය වෙනුවට කර්ණ විභක්තිය හෝ වේ. ඔබලාගේ මිත්‍රයන් අතර දිරීමක් නොහට ගනීවා. මිත්‍ර භාවයෙන් වෙනත් ස්වરૂපයක් ඇති නොවේවා යනු අර්ථයි. සමහරලාට මිත්‍ර ලීලාවෙන් මේ සමහර අයට මේ වැරදි කරන්නේ නේද? මිත්‍ර ලීලාවෙන් තමයි අනිත් අයට එක එක වටවන්නේ. එහෙම නේද? ඉතින් ආන්න එහෙම කියනවා මේ මිත්‍රත්වයෙන් වෙනත් ස්වરૂපයක් ඇති නොවේවා. ඊළඟට අගරහියන් මා ගරහිත නොගැරහිය යුතු ශ්‍රීනාශ්‍රව පුද්ගලයාට නොගරහන්න. එතකොට මේ බුදුරජාණන් දේශනා කළා ශ්‍රීනාශ්‍රමයන් වහන්සේලාට නම් රහතන් වහන්සේලාට නම් කෙසේවත්ම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට නේද? ගැරහීමක් නම් ඇති කරන්න එපා. එතකොට ඒකේ විපාකය මේ පෙරලා පැමිණෙනවා. දැන් ඔය මෙතෙන්දී අර දෙනම වහන්සේ විඳින්නේ මේ මහා දුකක්නේ. එහෙම නේද? දැන් තමන්ගේ වරද වශයෙන් දකින්නේ නැතුව මම තමයි නිවැරදි කියලා තරහෙන්ම ක්‍රෝධයෙන්ම අනිත් කෙනාව පිළීමටපත් කරගෙන අනිත් කෙනාට ආයෙ කතා කරන්නවත් දෙන්නේ නැහැ. නේද? කතා කරන්නවත් දෙන්නේ නැහැ. මේ මම වරද මේ අනේ මෙහෙම මගේ අතින් වරද්දක් වුණා කියලා මේ පිළිගන්නේ නැහැ. ඉතින් ඒ ස්වභාවය මේ ඇතිවීම සඳහා නැත්නම් මේ ක්‍රෝධයෙන් කෙනෙක් පීඩා විඳීමට තරහ එහෙම නැත්නම් ක්‍රෝධයට තරහට
හසුවීම සඳහා තවත් කෙනෙක්ගේ ඇතිවන තරහ නිසා පීඩාවට පත් වෙන්නේ කර්මානුරූප ස්වභාවයක්. තමයි මේ කර්මය. අතීතේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට බැන්න නිසා තමයි නේද? ගරහපු නිසා තමයි තරහ නිසා පීඩාවට පත් වෙන. අනිත් අයගේ තරහ නිසා තමන් පීඩාවට පත් වෙනවා. එහෙමනේ දැන් පෞගේ දවස්වල එහෙම වුණානේ. නේද? සාල පිරිසක් එක හඬින් මේ ක්‍රෝධය, වෛරය වැපුරුවා. නේද? ඒකට හසු වුණා. ඉතින් අන්නේ වගේ ඒකට හේතුව තමයි එතකොට අන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට මේ ගරහලා තියෙනවා. ඒක තමයි මේ අටුවා දේශනාව තුළ තවදුරටත් මේ සඳහන් වෙන්නේ. බොහොම කෙටියෙන් සඳහන් වුණත් ඒ කෙටි දේශනාව තුළ ගොඩාක් ධර්ම කාරණා මේ ගැබ් වෙලා තියෙනවා. එහෙමයි. අපි සාකච්ඡා කළේ අද සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ අච්චේ සූත්‍ර දේශනාව කොහොමද මේ අපිට කෙනෙක් බනිනවා නම් ඒ වගේම අපිට වරදක් පටවනවා නම් අපිමයි මේ වැරද්ද කළේ කියලා කෙනෙක් කියනවා නම් මේක කොහොමද අපි ඉවසලා කටයුතු කරන්න ඕනේ කියන කාරණාව අපි සූත්‍ර දේශනාවට අනුව විග්‍රහ කරගත්තා. අපි ප්‍රායෝගිකව මේ කාරණාව දකින නිසා ස්වාමීන් වහන්සේ මතක් කළා පහුගිය කාලෙත් මේ කාරණාවන් අපිට නිරන්තරයෙන්ම දකින්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් අපි ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු මේ අපට තිබෙන්නේ අනතමානී ගුණය කියන කාරණාව. ඉතින් මේ අනතමානී ගුණය තුළ අපි මේ විදිහට අපිට කෙනෙක් චෝදනාවක් කරනවා නම් ඒ වගේ බැනීමක් කරනවා නම් අපි ඒක කොහොමද ඉවසන්නේ කියන කාරණාවත් පැහැදිලි කර දෙමින් වැඩසටහන නිමාවටපත් කරන්න අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. දැන් සමහර අය කියන කාරණයක් තමයි තරහ ගියාට පස්සේ මට පේන්නවත් බෑ ওই පුද්ගලයා කියලා. නේද? එහෙම කියනවනේ. ඉතින් මේ එහෙම වුණාම ඒ තරහ ගිය කෙනාගේ තරහ තවත් අවුස්සන්න තවත් පෙනී සිටිනවා. තවත් ඉස්සරහට ගිහිල්ලා නේද? මේ මං යන්නෙම නැහැ කියලා එතනම ඉන්නවා. එහෙමයි. ඒක තමයි ලොකුම වැරද්ද. නේ? ලොකුම වරදක් නේ ඒක. ඉතින් ඒ වගේ මේ තරහ කියලා කියන ස්වභාවයක් අපි හිතමුකෝ මේ ඇත්තටම තුවාලයක් වගේ. තරහ කියන එක තුවාලයක් වගේනේ. අපේ ශාරීරියේ ඇති වෙනවා මේ ආබාධ අතර මේ ශාරීරික වශයෙන් ඇති වෙන ආබාධ රෝග පීඩාවන් අතර එහෙම ස්වභාවිකව ශරීරයෙන් හටගන්න රෝගාබාධ තියෙනවා. ඒ වගේම විෂම පරිහාරජ ආබාධා කියලා තියෙනවනේ. විෂම ඇවතුම් පැවතුම් නිසා හටගන්න ආබාධ එහෙම. නේද? ඒවා හරීම විෂමයි. විෂමයි කියලා කියන්නේ මේ සමාන ඒ තැනට සුදුසු නැති ස්වභාවය. එහෙම නැත්නම් නොසුදුසු ආකාරයෙන් වාසය කිරීම නිසා ඇතිවන ආබාධ. එහෙම තියෙනවා. එතකොට ඒකට අපි ගත්තොත් එහෙම ආහාර පාන වෙන්න පුළුවන්. නේද? ඒ වගේම හැසිරීම රටාව නිසා වෙන්න පුළුවන්. අපි දැන් කතා බහ කරන එකේ ඉඳලා තියෙනවනේ මේ දැන් කෙනෙක් කැමති නෑනේ මේ බොහෝම ශබ්ද නගලා කෑ ගහනවට කතා කරනවට. නේද? ඉතින් එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ජයග්‍රහණයකදී හරියට ප්‍රීතිഘോഷා කරනවා. නේද? ප්‍රීතිഘോഷා කරන. දැන් ප්‍රීතිഘോഷා වුණත් ඕනෝට වඩා ගියොත් එහෙම නේ ඒ ප්‍රීතිഘോഷා වුණත් හොඳට ඕනෝට වඩා මේ ඒකට ප්‍රතිචාර දක්වන්න ගියොත් එහෙම ආබාධ ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ අපේ ශරීරයේ හටගන්න මේ ආබාධ හටගන්නවා. එතකොට විෂම පරිහාරජ ආබාධ විදියට. විෂම ඇවතුම් පැවතුම් නිසා. ඒ නිසා මම මතක් කළේ එතකොට මේ ක්‍රෝධය කියලා කියන එක තරහ කියලා කියන එක හරියට මේ ශාරීරියේ හටගන්න මේ තුවාලයක් වගේ.
ඉතින් ඒ සමහර තුවාල තියෙනවා සනීප වෙන්න ටික කාලයක් යනවා. එහෙමයි. ටික දවසක් යනවා සනීප වෙන්න. එහෙමයි. ජලයට බොහොම සංසුන්ව තියෙන ජලයට යම් කිසි දෙයක් වැටුණාට පස්සේ ඒකට කම්පණය වෙලා විහිදිලා යනවා. නේද? එහෙමයි. ඒ වගේ අපේ හිතටත් ඒ වගේමයි. හරියම සියුම් කොටස් නෙමේ මේ ශරීරයේ තියෙන්නේ. එහෙමයි. ඉතින් එතකොට අපේ ඒක හදවතට දැනෙනවා. නේද? සමහරවිට මේ ඒක හදවත අපි කියන්නේ හදවතේ හිතේ තත්ත්වයේ තියෙනකොට හිත රිදුනා කියලා කියනවා. හිත පෑරුණා කියලා කියනවා. හිත රිදුනා කියලා කියනවා. හිත කැඩුනා කියලා කියනවා. ඉතින් වෙන මොනවා හරි මේ කැඩිච්ච දේවල් හදන්න පුළුවන් වුණාට මේ හිත කැඩුණාට පස්සේ හදන්න බෑ කියලා සමහර අය කියනවා. එහෙමයි. නේද? හරියට මැටි භාජනයක් වගේ කියලා කියනවා. එහෙමයි. දැන් මැටි භාජනයක් වැටුණාට පස්සේ ආයෙ හදන්න බෑ කියලා කියනවනේ. එතකොට ඉතින් මේ මැටි භාජන ආයෙත් අඹරලා ආයෙත් අච්චුවේ දාලා හදාගන්න එකයි තියෙන්නේ. එහෙමයි. නේද? එහෙම පුළුවන් හදන්න. එහෙමයි. ඉතින් ඒ නිසා මේ හදන්න බැරි දෙයක් නැහැනේ. හදන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ. ඒ නිසා බුදුරජාණන් දේශනා කරන හිත කැඩුනවත් හදන්න පුළුවන්. නේද? ඉතින් මම මේ මතක් කළේ මේ සමහර වෙලාවට අර වගේ පිට ඒ වගේ හිත කැඩුනම ඒ වගේම හිතට වේදනාවක් හටගත්තට පස්සේ මේ ක්‍රෝධය නිසා දැන් අපි කියන්නේ ඒකට මේ ක්‍රෝධ අපි ගත්තොත් තරහේ නැත්නම් ගැටීමේ අවස්ථා ටිකක් තමයි දැන් ඔය මේ සඳහන් කරලා තියෙන බුදුරජාණන් දේශනා කළේ වෛරය කියලා නේ. වෛරයද, ක්‍රෝධයද, තරහද ඊළඟට මේ පලිගැනීම නේ, පලිගැනීම යටපත් කරග තමන් ඒකට දැන් එතකොට අපි ගත්තොත් එහෙම ඒ තරහ ඉවසන් නැතුව පෙරලා පහර දීමක් හෝ ඝාතනය කිරීමක් හෝ පහර දීමක් හෝ මේ වෛරයේ උච්චතම අවස්ථාවට ගියොත් එහෙම අපි කියන්නේ ඒකට කියන පලිගැනීම කියලා. එහෙමයි. ආඝාත කියලා කියනවා ඒවට. නේ? ඒ කියන්නේ ඒ ආඝාත කියලා කියන ඒවා මේ ආත්ම භාවයට යන ඒවා. නේද? එහෙමයි. ආත්ම භාවයට යන ඒවා. එහෙම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ඒ වගේ මේ කතා ප්‍රවෘත්ති ඕන තරම් තියෙනවනේ. නේ? දැන් අද අජාසත් රජුගේ කතාව බිම්බිසාර රජු සමග ඇති වෙච්ච නේද? ඒ කතා පොත ගත්තොත් එහෙම පෙර ආත්භාවයන් දක්වාම ඒක දිවෙනවනේ. එතකොට සමහරලාට මේ සහෝදරයන් තමන්ගේම සහෝදරයන් ඝාතනය කරලා රජ ගුණ අවස්ථා. එහෙමයි. නේ? බලහත්කාරයෙන් රජ වෙච්ච අවස්ථා තමයි ගොඩාක් අපිට දකින්න ලැබෙන්නේ. එහෙමයි. ඉතින් මේ ඒක හරීම ඛේදනීය තත්ත්වයක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෙනෙක්ව පරාජයටපත් කරලා කෙනෙකුට අයිති බලයක් බලහත්කාරයෙන් ලබා ගැනීම. බලය කියලා කියන එක උනා ධනය, බලය ඒ දේවලුත් මේ බලහත්කාරයෙන් ගන්න උත්සාහ කරනවා. නේද? ඉතින් ඒ වගේ මේ බලහත්කාරයෙන් මේ ගන්න උත්සාහ කරන තැන කලගුණ සැලකීම කියලා කියන එක බිඳුවයි. එහෙමයි. නේ? කලගුණ සැලකීම කියලා කියන එක බිඳුවයිනේ. එහෙමයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ තමන්ගේ දෙයක් කෙනෙක් මේ පැහැර ගන්න එන අවස්ථාව තමන්ගේ බලය හෝ තමන්ගේ තියෙන සම්පත් හරි තමන්ගේ තියෙන තමන්ගේ ලැබීම තවත් කෙනෙක් බලහත්කාරයෙන් ගන්න ආපු අවස්ථාවකදී ඒක නීතිමය වශයෙන් වෙන්න පුළුවන් නේද? ඒක මේ මොනයම් ආකාරයකින් හරි පැහැර ගැනීමට දහන ගන්න අවස්ථාවකදී ඒකන මුණ දෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම. ඒකට අපි ගත්තොත් එහෙම
හැම දෙයක්ම මේ දැන් සොරකම් කරන අයට සොරුන්ට මේ ඒ විදිහට දැන් බුදුරජාණන් දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මහණෙනි මේ ආරාමේ පන්සලේ ආරාමේ දර ටික කවුරු හරි කඩාගෙන යනවා නේද? කියන්නේම නැතේ දර කඩාගෙන යනවා ඇවිල්ලා වැටෙන් පැනලා නේද? දර කඩාගෙන යනවා. ඒතර මොකද හිතන්නේ කියලා කියනවා. ඊට පස්සේ මේ ගව පාලනය කරන අය මේ කියන්නේම නැතුව මේ හරක් ටික දක්කගෙන එනවා ආරාමේ වත්තට. ඊළඟ තනකොළ ටික කපාගෙන යනවා. නේ? ඒතර ආරාමේ තියෙන තනකොළ කපාගෙන යනවා. ඊළඟට මේ පළවැල නෙලාගෙන යනවා. පොල් ටික කඩාගෙන යන්න පුළුවන් නේ. ඒ විදිහට මේ පුළුවන් නේම කොස් ටික කඩාගෙන යන්න පුළුවන්, දෙල් ටික කඩාගෙන යන්න පුළුවන්. මේ පීදිලා තියෙන කෙහෙල් කන කපාගෙන යන්න පුළුවන් නේ. ඔය වගේ දේවල් බැහැරගෙන යනවනේ. දැන් සමහරලාට මේ දානශාලාවේ තියෙන මේ භාජනත් අරගෙන යනවා. දානෙත් ගිනනවා. දානෙ ගිනාවට මොකද මේ ආසාවක් ඇති වුණාට පස්සේ මේ හැන්ද අරන් යනවා. එහෙම තියෙනවා. එතකොට ඒවට මේ උපක්‍රමශීලී වරනේ ඒවට එයාට අවවාද කරන්න ඕනේ. නේ? එතකොට කිසිම අවස්ථාවකදී තරහක් ඇති කරගන්නට හෝ වෛරයක් තරහක් ඇති කරගන්න ඉඩක් නැහැ. එහෙමයි. නේ? ඉඩක් නැහැ. බුදුරජාණන්සේගේ ධර්මයට අනුව. හැබැයි ආරක්ෂා කරගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ සාංගික දේවල් ආරක්ෂා කරගෙන විනය බුදුරජාණන්සේ අනුදැනව දරලා තියෙනවා. ඒකට කතා කරන්න ඕනේ. කතා කළ යුතු තැන කතා කරන්න ඕනේ. ඒ වගේම නැවත ඒ කතා කරන්න මෛත්‍රියෙන් කරුණාවෙන්නේ. නේද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම සමහරවිට අපේම දායකයොත් එක තමයි මේ නඩු කියන්න වෙලා තියෙන්නේ. එහෙම තියෙනවනේ. එහෙමයි. නේද? නීතිමය වශයෙන් යම් කිසි දෙයක් මේ සාංගික දේපලක් හරි සාංගික දෙයක් මේ ඒ විදිහට ලබා ගැනීම සඳහා ඒකට නඩු කියන්න වෙන වෙලාවල් තියෙනවා. නේ? ඉතින් එතකොට ඒක පොදුවේ හැමෝමත් එක්ක සාකච්ඡා කරලා එහෙම දේවල් කරන්න වෙනවා. ඉතින් මෙතෙන්දි මේ අර මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර ඇතිවෙච්ච මේ රණ්ඩුවක් නේ. මේ දැන් මේ සූත්‍ර දේශනාවට මුල්ුනේ. ඉතින් ඒ නිසා ගෙදරම නිවසේම ඉන්න අය අතර වෙන්න පුළුවන් මේ එක දේවල් එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නේද? අම්මලා දුවලා උයන්න ගියාම පිරිසිදු කරන්න ගියාම නේ. ඊළඟට තාත්තලා පුතාලා මේ වැඩ කරන්න ගියාම නේ. සහෝදර සහෝදරියන් විතර මේ ගෙදර වැඩ කරන්න ගියාම නේ. මේ එතකොට කෝප හොදලා නැහැ කියයි නේද? බොහොම සුළු දෙයකට තමයි මේ තරහක් ඇති කරගන්නේ. ඒක අර කෝපේ දකින්නකම්ම මතක් වෙනවා. නේද? අපිරිසිදු කරලා තියෙන දෙයක් දැන් සමහරලාට මේ ඊතරම් සැලකිල්ලෙන් නෙවෙයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ හිතාමතා කරපු දෙයක් නෙවෙයි වෙන්නත් පුළුවන් ඒක. නේ? ඉතින් එතකොට ඒක තරහක් ඇති කරගන්නවා. එහෙම වෙනවනේ. ඒතර සමහරලාට එහෙම කියලා හරි එපා වෙනවා. පාවෙනවනේ කියලා නේද? එහෙම කියනවනේ. කොච්චර කිව්වත් අහන්නේ පිළිවෙලක් නැහැ. එපා වෙලා තියෙන්නේ. නේ? ඉතින් ඒ නිසානේ අතර මේ එකට වාසය කිරීමෙන් මිදෙන්නේ. නේ? ඉතින් අර මේ හරීම අපහසුයි අමාරුයි තමයි පිරිසක් එකට කටයුතු කිරීම. ඒතර ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කළේ එකට සාකච්ඡා කරන්න. නේද? එහෙමයි. එකට සමගිව රැස් වෙන්න, සමගිව සාකච්ඡා කරන, සමගිව ඉස්සර යන්න කියලා. පිරිසක් එක්ක මේ කටයුතු කරනකොට ඒ විදිහට දේශනා කළා. ඉතින් ඒ නිසා ඒක නිවසේ හෝ වෙන්න පුළුවන්, ඒක ආයතනයක හෝ වෙන්න පුළුවන් නේද? ඒක රටක හෝ වෙන්න පුළුවන්. දැන් ඔය කතා කරගෙන හදාගෙන තියෙන සර්වපාක්ෂික කියලා එකක් නේද? එහෙමයි. ඔව් ඒකට කැමති අය ඉන්නවා, අකමැති අය ඉන්නවා. ඒකට මේ උපක්‍රමශීලීව නේද? නොඑක් විදිහේ බලය හොමාරු කර ගැනීම සඳහා නේද? නෑ ඕගොල්ලොන්ට නෙවෙයි අපිට තමයි කරන්න පුළුවන්. නේද? එහෙම කියනවා. මේ ඕගොල්ලොන්ට බෑ අපිට තමයි කරන්න පුළුවන් හරියටම.
හරියටම කරපු අය දැන් බලනකො මේ කරලා තියෙනවද කියලා නේද? ඒ නිසා විශේෂයෙන්ම ඉතාම වැදගත්ම දේ තමයි සාකච්ඡා කිරීම කියලා කියන එක. ඒතර වැරද්ද පිළිගන්න එක. ඊළඟට මේ ඇත්තටම කතාවට වඩා ගොඩාක් වැඩ කරන තැන්වල පිළිවෙලට වැඩ වෙනවනේ. එහෙමයි. දැන් සමහර තැන්වල තියෙන්නේ මේ කතාව විතරයි. වැඩ නෑ. එතන ගැටීමත් අඩුයි. ඒක තමයි. එතකොට මේ හැමෝම වැඩ කරන පිරිසක් නම් එතන කතාව අවශ්‍ය නෑ. නේද? ඒතර කතාව කියලා කියන්නේ මේ කටයුත්තනේ. නේද? එතකොට කතා කරන්නේ මේ පුද්ගලෝ නෙමෙයි කතා කරන්නේ. පුද්ගලෝ නෙමෙයි එතන කතා කරන්නේ. නේද? ඒ භාණ්ඩ ටික තමයි කතා කරන්නේ. එහෙමයි. ඉතින් ආන්නේ වගේ ස්වභාවයක් තමයි මේ සතුටින් ජීවත් වීම අතර තියෙන්නේ. ඒ නිසා දැන් මෙතන මනුෂ්‍ය ලෝකේ භික්ෂුන් වහන්සේලා තුළ ඇති වුණු මේ තරහ ගැන බුදුරජාණන් වහන්සේ ඒ කාරණයෙන් අවබෝධ කරලා දීම සඳහා ප්‍රඥාවන්ත පුජ්‍යලයාගේ ස්වභාවය අවබෝධ කරලා දීම සඳහා කරපු දේශනාවක් තමයි මේ. එතකොට අච්චයන් අච්චයතෝ යෝ අච්චයන් අච්චයතෝ කියලා බුදුරජාණන් දේශනා කළේ යම කිසි කෙනෙක් වරද වශයෙන් පිළිගන්නවා නම් වරද වශයෙන් පිළිගැනීම සඳහා නැවත නැවත මේ සීලයේ පිහිටීම ඉතාම වැදගත් වෙනවා. නේ? ඒක නිසි සමාදන් වෙන්න. දැන් සීල් සමාදන් වෙනකොටත් දැන් ශික්ෂාපද එහෙම හයියෙන් කියන්නේ නැහැ නේ සමහර අය. දැන් පන්සිල් සමාදන් වෙන්න කිය මේ පන්සිල් සමාදන් වෙන්නේ නැහැ ශබ්ද නගලා කියන්නේ නැහැ. ඒ කියන්නේ වරද පිළිගන්න කැමති නැහැ කියන එක. වරද පිළිගන්න කැමති නැහැ. එහෙමයි. ඉතින් මේ සමහර අය කියන මට ඔය සමහර ශික්ෂාපද තියෙන ඒවා හයියෙන් කියන්නේ නැහැ. නේද? සමහර ශික්ෂාපද හයියෙන් කියලා සමහර ශික්ෂාපද ඇහෙන්න කියන්නේ නැහැ ඒවා. එහෙමයි. ඒක සමහර අය කියනවා ඒවා මේ හයියෙන් කියන්න ඕන දේවල් නෙවෙයි. ඒක මම කරන්නේ නැති හින්දා ඒක හයියෙන් කියන්නේ නැහැ. අමුතෙන් සමාදන් වෙන්න ඕනේ නැහැ කියලා කියනවා සමහර අය. නේද? හරීම මේ ඒ නිසා විශේෂයෙන් ශික්ෂාපදයක් සමාදන් වීම කියලා කියන්නේ දැන් අපි උපසපන් භික්ෂුන් වහන්සේලා නම් උපසපන් භික්ෂුන් වහන්සේලා නම් ආපත්‍ය දේශනා කරගන්නවා. එහෙමයි. වරද දේශනා කරගන්නවා. මගේ අතින් මෙන්න මේ වරදක් වුණා නේද? එහෙමයි. මගේ අතින් මේ වගේ විකාල භෝජනයක් සිද්ධ වුණා නේද? මේ වගේ මේ වරදක් සිද්ධ වුණා කියලා කියනවා. එහෙමයි. ඉතින් මේ සිවුරු පරිහරණය කිරීමේදී හරි පාත්‍ර පරිහරණය කිරීමේදී හරි මේ සෙනසුන් පරිහරණය කිරීමේදී හරි ඒ විදිහට මේ පරිස්කාර පරිහරණය කිරීමේදී යම් කිසි අඩුපාඩුකම් සිද්ධ වුණා කියලා ඒ විදිහට මේ දේශනා කර ගන්නවා. ඒ නිසා ඒක ඊටාම වැදගත් වෙනවා. මේ වරද පිළිගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා ඒ වරද පිළිගන්න කෙනාට තමයි වරද හදා ගන්න පුළුවන්කම. එහෙමයි. වරද පිළිගන්න කෙනාට කවදාවත් පිළිගන්නේ නැති කෙනාට කවදාවත් වරද හදා ගන්න බෑ. එතකොට ක්‍රෝධය කවදාවත් නැති වෙන්නේ නැහැ. ක්‍රෝධය නැති වෙන්නේ නැහැ. ඉතින් අර මේ නැවත මේ ශික්ෂාපද සමාදන් වීම තුළ මොකද වෙන්නේ? මේ අර ක්‍රෝධය කියලා කියන එක తాවකාලික යටපත් වීමක් සිද්ධ වෙනවා. හැමදාම සමාදන් වෙනවා කියලා කියන එකත් නෙවෙයි මෙතෙන්දි කියන්නේ නේද? එහෙමයි. ඉතින් අපි මේ ජීවිතේ නැවත උත්පත්ති ලැබුවොත් එහෙම හැමදාම සී සමාදන් වෙන්න වෙනවා. නේද? හැමදාම සී සමාදන් වෙන්න බෑ. ඉතින් නැවත උත්පත්ති ලැබුවොත් එහෙම මේ නැවත පැවිදි වෙන්න වෙනවා. එහෙමයි. නේද? නැවත උපසම්පදා වෙන්න වෙනවා. නේ? ඉතින් අන්න ඒ වගේ ශාසනීය දුණා දිගටම මේ ආත්මාවේ ගෙන යන්න වෙනවා නැවත උත්පත්ති ලැබුවොත් ඒ නිසා ඊටාම වැදගත් වෙන්නේ මේ සූත්‍ර දේශනාව අනුව ඊටාම වැදගත් වෙන්නේ යතහ ධර්මයේ හරියට අවබෝධ කරගෙන වරද්ද වශයෙන් දකින්නවා කියලා කියන්නේ වරද්ද විදර්ශනා නුවණින් දකින්නවා කියලා කියන එක. එහෙමයි.
මේ සාමාන්‍ය කාරණාවක් නෙවෙයි. ඕ මගේ අතින් වැරද්දක් වුණා තමයි කියලා නිකන් මේ කෙනෙක් පිළිගන්න එක නෙමෙයි. මෙතෙන්දි දේශනා කරන්නේ. මෙතෙන්දි බුදුරජාණන් දේශනා කළේ කෙනෙක් විදර්ශනා වඩනවා කියලා කියන්නේ. සමත භාවනාවෙන් පුරුදු කරලා සමත භාවනාවෙන් සී සමාදන් වෙලා නැවත සී සමාදන් වෙලා සමාධිය උපදවගෙන විදර්ශනාවෙන් ස්ථිර වශයෙන්ම හදා ගන්නවා. නේ? ඒතර වරද විදිහට දැකලා ස්ථිර වශයෙන් හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සාමාන්‍ය නෙවෙයි. විදර්ශනා භාවනාවට අනුව මේ විදර්ශනා ඥාන උපදවාගෙන තමයි මේ தത്വයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ධානයේ කාරණේ තමයි මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරලා දේශනා කරේ. එහෙමයි. ඉතින් ඊටාම කෙටි සූත්‍ර දේශනාවක් වුවත් එහි අන්තර්ගතය ඊටාම ගැඹුරුයි. මේක සාමාන්‍යයෙන් අපි දෛනික ජීවිතේ අපිට මුණ ගැහෙන කාරණාවක් මේ ක්‍රෝධය, නොපිළිගැනීම, වගේම නොයවසීම කියන කාරණාවන්. නමුත් මේ කාරණාවන් තවදුරටත් අපි ඒකාකාරීව පවත්වාගෙන යාම අපි කොයිතරම් නිවනට බාධාවක් ඇති කර ගැනීමක්ද එහෙම නැත්නම් නිවන තව කොයිතරම් දුර අපිට දීර්ඝ කර ගැනීමක්ද කියන කාරණාව අපිට පැහැදිලි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නම් අපි ප්‍රාර්ථනා කරනවා නම් නිවනින් නිවී සැනසෙන්නට මේ උතුම් ධර්ම අවබෝධ කරගන්නට අපිට નિરાයාසයෙන්ම අපේ උත්සාහයක් නැතුව සිදු කරන මේ කාරණාවන් අපි නිරන්තරයෙන්ම අවබෝධ කරගෙන ඒ සඳහා පිළියම් යෙදීමයි සිදු කළ යුතු වන්නේ. ඉතින් මේ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කියා දුන්නේ. අපි නිමාවටපත් කළේ සක්ක සංයුත්තේ සදාහරණ වන තවත් සූත්‍ර දේශනාවක්. ඒ අනුව අපි තවත් එක් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී. ඒ අනුව අපි අච්චේ සූත්‍ර දේශනාවයි අද මෙලෙස නිමාවටපත් කරන්නේ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු අපි නිහඬව මේ කාල සීමාවේ බොහෝ කාර්යයන් රට පුරා සිදු වෙනවා. විශේෂයෙන්ම මේ ආගමික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්. ඉතින් මේම කාරණාවන් වලදී අපේ මීට අවුරුදු කිහිපයකට කලින් ආරම්භ කළ දීඝවාපී පුදුබිමේ වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් ඒ සඳහා අපේ මිනිස්සුන්ට තිබෙන විදිහට පුළුවන් විදිහට මේ ආර්ථික ගැටලු මැදේ ඒ ආර්ථිකය ගලපාගෙන කොහොම හරි මුදල් යොමු කරන්න අපේ පිරිස උත්සාහ කරනවා පින්වතුන්. ඒ අනුව දීඝවාපී චෛත්‍යරාජන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ලක්ෂයක මුදලක් පූජා කර තිබෙනවා. එල් බින්දු හේවා MJ රන්මැණිකේ ඇතුළු පවුලේ පින්වතුන්. ඒ වගේම තවත් ලක්ෂයක මුදලක් පූජා කර තිබෙනවා WBK දිසානායක සහ CK රාජනායක යන ඒ පින්වත් දෙපළ ප්‍රධාන පින්වතුන්. ඔවුන්ගේ අරමුණ බාරපත් වෙනවා KDMK බණ්ඩාර, AM හීන් මැණිකේ, MB රාජනායක, සෝමාවතී මැණිකේට ඒ පින් අනුමෝදන් කරන්න. අරුණ සඳරුවන් දිසානායක සහ ශෙරෝන් ජයවීර යන දෙපළට දරුපල අපේක්ෂා කරන පින්කමක් විදිහට මෙය ප්‍රාර්ථනාවක් සිදු කරනවා. ඉතින් සියලු ව්‍යාපාර කටයුතු දියුණු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම මා කලින් මතක් කළ එල් බින්දු හේවා සහ MJ රන්මැණිකේ ඇතුළු පවුලේ හැමදෙනාගේ බලාපොරොත්තුව මඩකුඹුරේ ගෙදර මුදියන්සේ MG රන්මැණිකේ පියාණන් රන්මැණික පියාණන් ඒ වගේම පුංචි මැණිකේ ඒ මැතිනිය මහත්මා වගේම HMG රන්නතන අත්තම්මා ඇතුළු සියලු දෙනා, BM සෑම්ද සිල්වා පියාණන් එම මෑණිය ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවන්ට ආශිර්වාද කරන්න සුජීවත සිටින සියලු දෙනාට නෑදෑ හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දෙනා වෙනුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරමින් වැඩසටහන නිමාරපත් කරන්න ස්වාමීන් වහන්සේට මා ගෞරවණීයව ආරාධනා කරනවා. චමෙන් සිහිපත් කළා වගේ විශේෂයෙන් පසුගිය කාලවකවානුව තුළ කොවිඩ් වසංගත තත්ත්වය නිසා වසර මං හිතන්නේ 3කට ආසන්න කාලයක් කොයිතරම් අපේ පින්නතුන් පීඩාවෙන් නොයෙකුත් විදිහේ දුෂ්කරතාවයන් යටතේ කටයුතු කළා. අපේ ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු සියලුම ආරක්ෂක අංශ නියෝජනය කරමින් දීඝවාපී පුදබිමෙහි ඉදිකිරීම් කටයුතු, ප්‍රතිනිර්මාණය කිරීම කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් පවතිනවා. විශේෂයෙන්ම සෑ රදුන් වහන්සේගේ කුසින්
අඩි 40 ගානකට අඩි 45කට වඩා දැන් ගොඩ නැගිල්ල තියෙනවා. ඒ වගේම ඒ සඳහා විශාල පිරිසක් ඒ ගිණුමට මුදල් බැර කරලා ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කරනවා. ඊටම අසීරුම කාර්යය තමයි ඊටා දුර බැහැර ඉඳලා තමයි මේ ගඩොල් සෑදීම සඳහා එහෙම නැත්නම් ගඩොල් සකස් කරලා අනුරාධපුර වගේ ඊටා දිගු ගමනක් එහෙම නැත්නම් ඒ ප්‍රවාහන කටයුතු ඊටාම අසීරුයි ඇත්තටම කරගන්න. ඒ නිසා දීඝවාපී පුදබිම බිම ආසන්නයේ අපි ගඩොල් සකස් කිරීම සඳහා තැන් කීපයක් පවත්වාගෙන යනවා. විශේෂයෙන් අපේ යුද හමුදාවේ දරුවෝ ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ ඒ දරුවෝ ඉතාමත්ම වේසිලා කැප වෙලා ඒ කටයුතු සිද්ධ කරනවා. පසුගිය කාලේ ඒ පළාතට වර්ෂාවෙන් බාධා ඇති වුණා. වර්ෂාවෙන් බාධා ඇති වුණා කියලා කියන්නේ ධාරානිපත වර්ෂාව නිසා ඒ ගඩොල් කැපුවට පස්සේ ඒවා වියලා ගැනීමට පවා අපහසුතාවයන් පැවතුණා. කොහොම වුණත් ඊටාම දුෂ්කරව සබහා දහමෙන් ඊළඟට දැන් මේ ආර්ථික මේ වශයෙන් අපේ රටක් විදිහට මුණ දුන්නු කාරණා නිසා කොයිතරම් අසීරුතාවයෙන් වුණත් ඒ කටයුතු ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ සඳහා දායක වන දායක පින්නතුන්ගේ අනුග්‍රහය නිසා. ඒ වගේම අපේ ආරක්ෂක ලේකම්තුමා ඇතුළු විශේෂයෙන් ආරක්ෂක අංශවල නිලදරුවෝ නිසා තමයි මේ කටයුතු සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා දැන් ඇත්තටම විශාල පිරිසකට ගමන් පහසුකම් නැවත ප්‍රවාහන පහසුකම් ටිකෙන් ටික ගොඩ නැගෙන නිසා ශ්‍රමයෙන් දායක වීමට අවස්ථාව සැලසීලා තියෙනවා. ඒ නිසා ඕනම අවස්ථාවක උදෑසන ඉඳලා සවස් භාගයේ දක්වාම හැකි සෑම විටම ඔබට ලැබෙන කාලයෙන් ඔබගේ වටිනා කාලයේ වෙනුවෙන් කැප කරලා ශ්‍රමයෙන් දායක වීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ගොඩාක් අයට මුදලින් ආධාර කරන්නට අපහසුතාවයන් පැවතුනත් ශ්‍රමයෙන් දායක වෙන්න පුළුවන් නේ. ඒ නිසා ශ්‍රම දායකත්වයත් ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඒ දායකත්වයේ ශ්‍රම දායකත්වයේද එහෙම නැත්නම් එහෙම මුදලින් පරිත්‍යාගයේද කියලා වෙනසක් නැහැනේ. ඒකට ඒ සඳහා ඉතාම වටිනා ගුණාංගය තමයි අපි වැඩි දියුණු කරගත්ත ශ්‍රද්ධා මේ ගුණාංගයනේ. ඉතින් ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, ප්‍රඥාවෙන්, සතියෙන් සමාධියෙන් තමයි මේ කටයුතු සියල්ලක්ම ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා සිද්ධ කරන ආමිස පූජාවක් ලෙසින් ප්‍රතිපත්ති පූජාවක් ලෙසින් හැමදිනාටම සිද්ධ කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. දැන් චමිලි සිහිපත් කළා වගේ දායක පින්වතුන් කීප දිනක් මුදල් පරිත්‍යාගයෙන් සිද්ධ කරලා ඒ පින් රැස් කර ගන්නට යෙදුණා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියින් අපිත් ප්‍රථමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයටපත් වේවා. සම්මා සම්බුදු ශාසනයත් මේ උතුම් වූ ලංකා ධර්ණීය තලයත් මේ පුදබිම් ආරක්ෂා කරගනිත්වා. දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධි වලට පැමිණලා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වදාළ අපේ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු සියලුම යතීන්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා පැතූ බෝධි වලින් උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු. ඒ වගේම රට දැය වෙනුවෙන් දීපදු සියලු රජදරුවෝ සියලු රණවිරෝධ අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම වර්ග පරම්පරාවේ සියලුම ඥාති සමූහයා මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සුවපත් භාවයට පත් කරගනිත්වා. උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට වර්තමානයේ අපේ පූජනීය මහානායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයට ලෝකේ ශාසනයට වැඩ වඩන්න ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලාත් අපි ආශිර්වාද කරන ගමන් විශේෂයෙන්ම මේ කටයුතු සියල්ලක්ම
රටේ ආරක්ෂාව වෙනුවෙන් වගේම මේ සියලුම කාරණා බොහොම ශ්‍රද්ධාවෙන් සැලකිල්ලෙන් සිද්ධ කරන අපේ ආරක්ෂක ලේකම්තුමා හමුදාපතිවරුන් ඒ වගේම ආරක්ෂක අංශවල සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් දායක වුණු පින්වත් සෑම සුළු දිනාටමත් ලක්වැසිලෝ වැසි හැම දිනාටමත් උඩින් බවාගෙන ඉඳලා යටින් ආවේචි දක්වා සියලුම සක්වල වාසී සීල සත්තු සමූහයත් මේ පුණ්‍ය ශක්තිය ඥානුභාව බලයෙන් හැම දිනාගේම සීල බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා සදාකාලික සැනසීම වන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නවා. සාදු. මේ ප්‍රාර්ථනාවන් එලෙසින් මිට වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඉතින් බොහෝ පිරිසක් Tamanට පුළුවන් හැම ආකාරයකින්ම මේ චෛත්‍ය කර්මාන්තයේ වෙනුවෙන් ඒ අවැසි දායකත්වයේ කරනවා. ඉතින් මේ දිනවල අපි විශේෂයෙන්ම සිදු කරන මේ පින්කම් වලට ඔබ ලබා දෙන සහයෝගය ඉතාම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමින් අපි එනම් අද වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. කොළඹ ආර්.ජේ. සේනානායක මහවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝ වීඩේ ක්‍රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව ලංකාවේ සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලන, ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධුරයේ හොබවන නම කියනට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. එම්නම් ලබන දවසෙත් සුපුරුදු පරිදි හමු වීමේ අපේක්ෂාව ඇතිව අපි අද වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද